සදේබර සත්පුරුෂ පින්වතුනි අද මේ සියලු දෙනාම වෙනදා වගේම මේ සිකුරාදා දිනේදී භාවනා වැඩසටහනටයි ඔබ සියලු දෙනා මේ විහාරස්ථානයේ පවත්වනු ලබන මේ වැඩසටහන සමග තම තමන්ගේ නිවෙස්වල සිට මේ නවීන තාක්ෂණය ඔස්සේ මේ වැඩසටහන සම්බන්ධ වෙලා සිටින්නේ. ඒක නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ අපිට තුන් පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරන්නට කියලා. මොනවද මේ තුන් පුණ්‍ය ක්‍රියාවන්? ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියනවා මේවට. එකක් තමයි දානය. දන් දීම පිළිබඳව මේ පින්නතුන්ට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මේ විහාරස්ථානයේ සදහැබර භක්තිමත් අවබෝධයක් තියෙන මේ පින්වතුන් සියලු දෙනාම දන් දෙනවා කියන එක අරුමයක් නෙවෙයි මේ පින්නතුන්ට. විහාරස්ථානයේ අරමුණු කරගෙන නොඑක් විට ඔය සෑම කෙනෙක්ම දන් දෙනවා. දාන පාරමිතාවක් වශයෙන් දානේ පූජා කරනවා. ස්වාමීන් වහන්සේලාට ප්‍රතිපහසුකම් ලබා දෙනවා. ඒ වගේම මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන අයට ආහාර පාන ලබා දෙනවා. ඒකත් දානයක්. ඒ විතරක් නෙවෙයි අපි දැකලා තියෙනවා සෑම සෙනසුරාදා දින බොහෝ සෙනසුරාදා දිනවලදී ඉරිදා දිනවලදී සෑම ඉරිදා දිනයකම වගේ මේ දායක පින්නතුන් පන්සලට ඇවිල්ලා ශ්‍රමයෙන්ුත් දන් දෙනවා. ඒ කියන්නේ ඒකත් දානයක්. ශ්‍රමයෙන් තමන්ගේ කාලය කැප කරලා මේ පන්සල සුද්ධ පවිත්‍ර කරන්නට විහාරස්ථානයේ එලිපෙහිලි කරගන්නට සුද්ධ පවිත්‍ර කරගන්නට මේවා සෝදලා පවිත්‍ර කරලා දෙන්නට මේ දේවල් කරන්නට ඔබ ශ්‍රමයෙන් දායක වෙනවා. ඒකත් දානයක්. ඉතින් ඒක නිසා පින්නතුනි මේ දානීය පිළිබඳව මේ පින්නතුන්ට කියන්න අවශ්‍ය නැහැ. මේ පින්නතුන් සැබවින්ම මේ දානීය පූජා කරන දන් දෙන දානීය පිළිබඳව දන්නේ පින්නතුන්. එයාට කියනවා දානපති. ධනපති නෙවෙයි දානපති. ඒ කියන්නේ දන් දෙන්න කොහොම දක්ෂ අය කැමති අය දන් දීමට සිත නැමුවා. ඉතින් ඒ සිත කොච්චර නැමිලාද කියනවා නම් මේ සිත මේ පින්නතුන්ගේ කොහේ හරි දානගියක් තිබ්බොත් ඔය ඇත්තන්ට ඒ දානගියක් තියනවා කියලා අහන්න හරි දුරකථනයෙන් හරි අහන්න ලැබුණොත් ඔබ මොකද්ද කියන්නේ? මම අහවල් දේ සකස් කරන් ඉන්නම්. මම මේ දේ සකස් කරන් ඉන්නම් කියලා අර ගෙදර අයට සමහර විට දානය සකස් කරගන්න වෙන්නේ නැහැ. අඩුපාඩු සියල්ලම අනිත් මිත්‍රයින් මේ පින්නතුන් සකස් කරලා ගන්න යනවා. ගෙදර අයට කරන්න වැඩක් නැහැ. ඒ තරමට මේ දානය ඔයත් පූර්ණේ කරනවා, දානය පූජා කරනවා, දන් දෙනවා, දානේ පාරමිතාවක් විදිහට සම්පූර්ණ කරනවා. ඒතර මේක එක පුණ්‍ය ක්‍රියාවක්. ඒතර පින්නතුනි ඊළඟ දෙවෙනි පුණ්‍ය ක්‍රියාව තමයි සීලය. දැන් අපි හිතමු මේ විහාරස්ථානයේ දායක පින්නතුන් 300ක් 400ක් ඉන්නවා කියලා අපි. ඔය 400ම කැමති දන් දෙන්න. ඔය 400ම දන් දෙන්න කැමති. දානි වේලක් ලැබෙන්නේ කොයි වෙලාවෙද කියලා බලන්න ඉන්නේ. කාටද යමක් දෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ. කාටද යමක් පූජා කරන්නේ, කාටද ආහාර වේලක් දෙන්නේ කියලා ඔය ඇත්තෝ හිතා ඉන්නේ. අවස්ථාව ලැබිච්ච ගමන් දෙනවා තමන්ගේ දෙයක්. ඒ තරමට දානි සම්පූර්ණ කරලා. අපි හිතමු මේ 400ම ඇත්තටම දන් දෙන්නේ. ඒ 400 කී දෙනෙක්ද සීල් ගන්නේ? සීල පාරමිතාවේදී. දැන් පොයට සීල් සමාදන් වෙනවා. ඊළඟට මේ වැඩසටහන දැන් මේ කාලේ නම් කොරෝනා නිසා මේ Zoom මාධ්‍යයෙන් තමයි මේ වැඩසටහන සිද්ධ කරන්නේ. ඒ වෙනකොට ඔබ හොඳට කල්පනා කරලා බලන්න කීයෙන් කී දෙනාද සීල් සමාදන් වෙන්නේ? ඒතකොට දානයට වැඩිය සීලයට හරියට. හැබැයි දානයට වැඩිය සීලය උතුම්. දන් දෙනවට වැඩිය සීලය උතුම්. හැබැයි දන් දෙන්න එපා කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ දන් දෙන්න ඕනේ. දන් දීලා තමයි දානය දෙන කෙනාට හිත නැවෙනවා දන් දීලා දැන් සිලුත් සමාදන් වුණොත් හොඳයි කියලා හිත නැවෙනවා. දානෙන් තමයි පටන් ගන්න ඕනේ. බලන්න පිළිවෙල මේකේ. එතකොට මේ සිල් සමාදන් වෙනවා ඒකෙන් භාගයක්. අපි හිතමු මේ ඒ දායක ප්‍රමාණයෙන්
3න් එකක් විතර සිල් සමාදන් වෙනවා කියලා. අපි තුන් භාගයක් සිල් 400 200ක් සිල් සමාදන් වෙනවා. ඊළඟ පුණ්‍ය ක්‍රියාව තමයි භාවනාව. භාවනා කරන්න කී දෙනාද සිල් ගන්න පිරිස කෙනෙක්. සිල් ගන්න පිරිසකුණු බොහෝම අතලොස්සයි භාවනා සිද්ධ කරන්නේ. ඒතකොට බලන්න දාණයට වැඩිය සීලය උතුම්, දාණයට සීලයටත් වැඩිය භාවනාව උතුම්. ඒතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පිළිවෙලට. දන් දෙන කෙනාගේ තමයි සීලයට හිතන වෙන්නේ. දන් දීලා සිල් රැකෙන කෙනාගේ හිත තමයි සිල් රැකෙන කෙනා තමයි හිතන වෙන්නේ භාවනාවට. බාන්න පිළිවෙල. ඒක නිසා මේක පිළිවෙලට යන්න ඕනේ. කෙනෙක් හිතනවා නම් දන් දෙන්න ඕනේ නැහැ. කෙලින්ම භාවනාවටම බහිමු කියලා කිව්වොත් ඒක බැරි කමක් නැහැ. නමුත් තරක තමයි පිළිවෙල. දන් දෙන කෙනා ටිකෙන් ටික දන් දීලා හිත හදා ගන්න. එතකොට සිතේ තිබෙන කෙලෙස් ටික තුනී වුණාට පස්සේ අන්න සිතේ තියෙන කෙලෙස් තුනී වෙනවා, තෘෂ්ණාව තුනී වෙනවා. තුනී වෙනවත් එක්කම අනිත් කෙලෙස් යටපත් කරගන්න සීලය සමාදන් වෙනවා. එතකොට කයයි වචනයයි සම්බර වෙනවා. අන්න ඒක නා ඊට පස්සේ සිත සම්බර කරගන්න, සිත ඒකායන කරගන්න භාවනාවට යොමු වෙනවා. ඉතින් මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා කියන්නේ පින්නතුනි මහා කුසල කර්මයක්. ඒකයි මම මේ සඳහන් කරන්න උත්සාහ කළේ. භාවනා වැඩසටහනට ඔබ සම්බන්ධ වෙනවා කියන්නේ අහගෙන ඉන්නවා කියන්නේ මේක ශ්‍රවණය කරනවා කියන්නේ භාවනාව මොහොතක් හරි වඩනවා කියන්නේ මේ සතියට තියෙන වටිනාම කාල පරිච්ඡේදය තමයි මේ පයකමාර. හොඳට මතක තියාගන්න. අනිත් මේ සතියේ දින 7න් සෑම කාලයකම ඔබ කරන්නේම කෙලෙස් වර්ධනය වෙන දේවල්. රාගය, ද්වේෂය, මෝහය, මානය, ඊර්ෂ්‍යා මේවනේ අපේ හිතට එන්නේ. හැබැයි මේ පැයකමාරේ ඔබ හොඳින් මේ වැඩසටහනට සම්බන්ධ වුණොත් මේ පැයකමාර තුළ ඔබට කෙලෙස් වර්ධනය වෙන සිතිවිලි එන්නේ නැහැ. ඒ කෙලෙස් යටපත් වෙන සිතිවිලි තමයි එන්නේ. මොකද අපි මේ කෙලෙස් යටපත් කරන්න හදන්නේ. ඒක නිසා ඔබ මේ වැඩසටහනට සම්බන්ධ වීම ඉතාම වටිනා කුසල කර්මයක් කියලා මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අද අපි මේ දැන් අපි මාස 6ක පමණ කියන්නේ මාස 6ක පමණ ඉඳලා මේ වර්ෂයේ ආරම්භයේ ඉඳලා අපි මේ භාවනා වැඩසටහන සිද්ධ කරගෙන යනවා. ඒ භාවනා වැඩසටහනේදී අපි ටික මේ සිත දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම භාවනාවේ ගැඹුරු තැන් ස්පර්ශ කරමින් අපි මේ සිත සමාධිගත කරගන්නට අපි උත්සාහ කරනවා. ඒක කොච්චර වටිනා දෙයක්ද? ඒ කියන්නේ මේ පින්නතුන් මේ වැඩසටහනට එදා ඉඳලා අද දක්වා සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඔබට ඒකායන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ තමයි කොහොම හරි මේ සසරෙන් මිදෙන්නට ඕනා කියන චේතනාව. ඔබ දුක දැකලා තියෙනවා. දුක දැනගෙන තියෙනවා තරමක් දුරට. දැකගෙන තියෙනවා, දැනගෙන තියෙනවා. මේ දුක දැනගෙන තියෙන නිසා දැකලා තියෙන නිසා ඔබට දුකින් මිදෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ දුකින් මිදෙන්න අවස්ථාවක් තියෙන නිසා තමයි ඔබ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා භාවනාව කරනකොට පින්නතුනි මුලින් දැන් ඔබ භාවනා කරන නිසා ඔබට මුලින් භාවනාව ආරම්භයේදී ආධුනිකයෙක් විදිහට භාවනාව සිද්ධ කරනකොට ඔබට මතක තියෙන කාලෙ පොදු කරනවා නම් මේ ඔබට මතක ඇති මුලින් සතියක් දෙකක් පමණ යනකොට අපිට ටිකක් අමාරුයි. අරුල් දෙක රිදෙනවා, කොන්ද රිදෙනවා, හිත හිමේ දුවනවා. අනේ මොකක්ද මේ කියලා හිතෙනවා. මේක හරියන්නේ නැහැ කියලා හිතෙනවා. හිත ගන්න හිතනවා. ආයි මේක අතහැරලා දාන්න හිතෙනවා. මේ විදිහට සිතිවිලි එනවා. මොකද සිත දුවනවා. භාවනා කරන්න ඉඳගත් වෙලේ ඉඳලා සිත අරමුණේ නෙමෙයි තියෙන්නේ. සිත තියෙන්නේ වෙන දයන්නේ නැහැ හිත. භාවනා කරන්න පටන් ගත්ත විතර සිත දුවනවා හැමතැනම. හැබැයි ටික දවසක් යනකොට ටික කාලයක් භාවනා කරගෙන යනකොට අන්න අර දුවන හිත ටික නවතින්න ගන්නවා. දුවන වේගය අඩු වෙන්න ගන්නවා. දුවන වේගය අඩු වෙලා අන්න දැන් සිත මොකද වෙලා තියෙන්නේ? සිත එක තැනකට ඒක අරමුණකට අරගෙන ටික වෙලාවක් පැයක්මාරක් අපිට මේ භාවනා අරමුණ තුලම සිත එක්තැන් කරගන්නට ශක්තිය තියෙනවා. එතකොට මේ පුද්ගලයා භාවනාවට ඇලෙනවා. ඒ භාවනාවට ඇලෙන පුද්ගලයා භාවනාවට හරි ආදරේ මනාපයි. ඒ භාවනාවට කැමති කෙනා ඒ භාවනාව තුළ පුදුමාකාර චිත්ත විවේකයක් ලබනවා. චිත්ත විවේකයක්.
ඒ චිත්ත විවේකයේ දකින්න කෙනා ලැබෙන කෙනා ඒ චිත්ත විවේකය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මොකද මේ ගිනි ගන්න සිත తాවකාලිකව ටික මොහොතකට හරි සුළු මොහොතකට හරි නිවා දානවා. සුළු මොහොතකට හරි නිවා දැමීමේ තියෙන සැපය ඔහු දකිනවා. ඒක නෙමෙයි නිවැරදි සැපය. නමුත් නිර්වාණය කියන්නේ මොන තරම් සැපයක්ද? ඔබ ලබන ඔය සුවය ඔහොමනම් භාවනාවෙන් හිත එක්තැන් වෙනකොට ලැබෙන සුවය. මෙහෙමනම් ඔබට හිතා ගන්න පුළුවන් නිවන කොච්චරද සැපක්ද කියලා. අපිට හිතා ගන්නවත් බැහැ. මොන තරම් සැපයක් සුවයක් තියෙනද මේ නුවණ හිත එක තැනකට අරමුණකට ආවම ඒ හිත එක අරමුණේ ඒ අරමුණේම අපි ගන්න භාවනා අරමුණේම හිත පිහිටනකොට පුදුමාකාර සැනසීමක් ලැබෙනවා. ඒ සැනසීම එහෙමනම් නිවන කොච්චර සැනසීමක් ඇද්ද කියලා අපිට හිතා ගන්නවත් අමාරුයි. තරම් නිවන හරීම පුදුම සුවයක් ගෙන දෙන තැනක්. ඉතින් ඒක නිසා අපි අද අපි වෙනද වගේ මේ භාවනාව සිද්ධ කරන්නේ මේ අසුබ භාවනාව. අසුබ භාවනාව. ඒ අසුබ භාවනාවෙත් අපි සිද්ධ කරන්නේ දස අසුබය. මේ දස අසුබ භාවනාවෙත් පින්නතුනේ අපි දිගටම අපි සිද්ධ කරගෙන ආවේ උද්දුමාතක කියන මේ කසිනය අපේ පින්තූරය ඔබට පේන්න යොමු කරන්නම්. උද්දුමාතක කියලා කියන්නේ මරණයටපත් වෙලා දිනක් ගත වුණාම ශරීරය ඉදි වෙනවා. මල සිවුර ඉදි වෙනවා. ඒකට කියනවා උද්දුමාතක. අපි මේ පිළිබඳව භාවනා කළා. ඊළඟට විනීලක ඉදි වුණ මල සිවුර නිල් පාට වෙනවා. ඒකට කියනවා විනීලක. අපි මේ පිළිබඳව සතියක් පුරාවට භාවනාවේ යෙදුණා. ඊළඟට විච්ඡිද්දක මැදින් හිල්ුණ කෑලිකගේ කැපුණ කැඩුණ මල සිවුර. ඊළඟට වික්ඛායිතික කියලා කියන්නේ සතුන් තැන් වලින් කඩාගෙන මස් කාලා. අන්න ඒ මල සිවුර. ඊළඟට වික්ඛිද්දක කියලා කියන්නේ තැන් වල කෑලි තිබෙන සත්තු ඇදගෙන ගිහිල්ලා තැන් වල කෑලි තිබෙන මල සිවුර පිළිබඳව තමයි මේ සඳහන් කරන්නේ. ඊළඟට අපි අද භාවනා කරන්න පින්නතුනි හත වික්ඛිද්දක හත කියලා කියන්නේ කෑලි වික්ඛිද්දක තැන් වල විසිරුණ තැන් වලට කෑලි විසිරුණ දැන් සත්තු ශරීරයේ ආහාර කරගන්න දැන් ඔබ දැකලා ඇති සත්තු ඔය තවත් සතෙක් ගියා මල සිවුර ආහාරට ගන්නකොට ඒ සතාගේ අතින් අදිනවා. අතේ තියෙන මස් වලින් අදිනකොට අතක් ගැලවිලා එනවා. කකුලෙන් අදිනවා. කකුල අදිනකොට ධනිස් පොල් කට්ට ගාවින්ම ගැලවිලා එනවා. එහෙම නැත්නම් මේ උකුල ගාවින්ම ගැලවිලා එනවා. මේ විදිහට ශරීරයේ සත්තු අදිනකොට ගැලවිලා එනවා. මොකද මස් ගැලවිලා තියෙන නිසා ගැලවිලා එනවා. ඒ විදිහට ශරීරයේ තියෙන අත් දෙක කකුල් දෙක ශරීරයේ හිස මේවා තැන් වලට විසිරලා තියෙන මල සිවුර තමයි අද මේ අපි අසුබේ වශයෙන් වඩන්නේ පින්නතුනේ. ඉතින් ඒක නිසා අපි නිතර මේ හිතන්නට ඕනේ මේ ශරීරය පිළිබඳව. මේ ශරීරයේ තියෙන නිස්සාරත්වය පිළිබඳව. ඇත්තටම මේ ශරීරයට බැඳලා තියෙන්නේ. මේකට ඉපදුන දවස් ඉඳලා මේ දක්වාම අපි මේ ශරීරයට දීලා තියෙන සුභ සංඥා. සුභ සංඥා. මේක සුභයි, මේක සුභයි, මේක සුභයි. මේක සුභ දෙයක් කියලා තමයි අපිට හිතෙන්නේ. ඒක දීලා තියෙන්නේ එහෙම අපිට දීලා තියෙන නිසා හිතෙන්නේ එහෙම. මේ ශරීරයේ තියෙන සුභ සංඥා සුභයි කියලා හිතන්නේ. ඉතින් මේ ශරීරයේ සුභ නම් ඇයි මෙච්චර අසුභ? ඇයි මෙච්චර පිළිකුල්? ඒ සුභ දෙයම අසුභ වෙන්න එච්චර කාලයක් ගත වෙන්නේ නැහැ. නිකමට උගුරට ඇඟිලි දෙකක් දාලා ඇතුළට දැම්මොත් කාපුව ඔක්කොම එළියට එනවා. එතකොට දැනෙන්නේ කොහොමද? මේ අභ්‍යන්තරයේ තියෙන පිළිකුල. බලන්න මේ ශරීරයේ තියෙන පිළිකුල් දේවල්. බලන්න මොනතරම් පිළිකුලක්ද? මොනතරම් පිළිකුලක්ද? දවස් දෙකක් නාන්න තුන්දලා බලන්න මොනතරම් ශරීරයේ අපවිත්‍ර වෙනවද? පිළිකුලක්. මේ ශරීරයේ ස්වභාවය. දැන් ශරීරය පිරිසුදු කරගෙන සෙන් පවුඩර් ගන්නවා. ශරීරය සුවඳවත් කරනවා.
එතකොට මොකක්ද සුවඳ? ශරීරයේද සුවඳ? දැන් කෙනෙකුට හිතනවා අපිට හිතනවා ඒ සුවඳ විලවුන් ගාපුවාම මෙයා ගාව හරි සුවඳයි කියලා. එහෙම හිතනවනේ හරි සුවඳයි කියලා හිතනවා. නහයට හරි සුවඳක් දැනෙනවා. ওই සුවඳ තියෙන ශරීරයේද එහෙම නැත්නම් ගාපු විලවුන් වලද? ගාපු විලවුන් වල සුවඳ ඉන්නේ ශරීරයේ නෙමෙයිනේ. අර ශරීරයට මේවා ගල්වන්නේ මොකක් නිසාද? අර ශරීරයේ තියෙන දුර්ගන්ධය යන්න තමයි මේ ගල්වන්නේ. ඒක නිසා අපිට දැනෙන්නේ මේක ශරීරයේ මේ සුවඳ එන්නේ කියලා නෑ. ශරීරයේ නෙමෙයි ගල්වන සුවඳ වර්ගවල. එහෙනම් මේ ශරීරය තනි කරම අපවිත්‍ර දෙයක්. අපවිත්‍ර දෙයක්. ඔබ නිතරම ගමනක් යනකොට ලෙන්සුවක් අතේ තියාගෙන යන්න. පිට ගැල්ල අතේ තියාගෙන යන්න. මොකටද ඒ? මූණ පිහන්න, S2 පිහන්න, කට පිහන්න. ඇයි? මේ S2කින් කබ එනවා. මූණෙන් දාඩි එනවා. කටෙන් කෙල එනවා. ඒක පිහන්න තමයි මේ ඔබ පිට ගැල්ල අතේ තියාගන්නේ. ඉතින් බලන්න මොනතරම් පිළිකුලක්ද? ඉතින් මේවා අපිට දැනෙන්නේ නැහැ. සුභ සංඥාවෙන් අපි අරගෙන ඉන්නවා. ඒක නිසා මේ සුභ සංඥා ඔක්කොම ගලවලා යන්න තමයි අපි මේ පිළිකුල් භාවනාව දෙන්නේ මේ ශරීරයේ තියෙන අපවිත්‍රතාව. මේ ශරීරයේ තියෙන අපවිත්‍රතාව. ඒක නිසා මේ ශරීරයේ අපවිත්‍ර දේවල් මේ ශරීරයේ පිළිකුලක් විදිහට දකින්න ඕනේ අපි. පිළිකුලක් විදිහට දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේත් පෙන්වනවා බුදුරජාණන් වහන්සේගේ ශරීරය පිළිබඳව මහණෙනි ආනන්ද මගේ ශරීරයක් දැන් ජඩ්ජෙක් සකට. දිරලා. දිරාපත්ලා. මගේ ශරීරය බොහොම දිරලා දැන්. මේ ශරීරයේ ස්වභාවය මේකයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මේ ශරීරයේ ස්වභාවය. අපි ශරීරේ කොච්චර ආදරේද නේ? කොච්චර ආදරේද? හරි එක අවස්ථාවක ඔය අම්බපාලි කියලා ගණිකාවක් හිටියා. අම්බපාලි කියලා කියන්නේ ඉන්දියාවේ බොහෝ නගර ප්‍රසිද්ධම නගර සම්පන්න. හරිම ලස්සනයි. ඊටාමත් සෝභා සම්පන්න කෙනෙක් තමයි අම්බපාලි. මේ අම්බපාලිට පින්නතුණි කහවණු රත්තරන් කහවණු ලක්ෂයට පළවි වෙනවා යා දිනකට. රත්තරන් කහවණු ලක්ෂයකට 90000කට 80000කට මේ විදිහට 50000ට 25000ට මේ ගණන් වල තමයි මෙයා මේ ගණිකාවෘත්තිය යෙදෙන්නේ. ඒ තරමට මෙයාව ගන්න අර වේටිං ලිස්ට් එකෙත් ඉන්න ඕන කට්ටිය. එහෙම ඉඳලා තමයි මෙයාව ලබා ගන්න ඕනේ ඉදිරියට. ඒ තරමට රූප සෝභා සම්පන්න කෙනෙක් කට්ටයට ආස කළා රූපේට. මෙහෙම ඉඳලා මේ අම්බපාලි මරණයට පත් වුණා. මරණයට පස්සේ කොසල් රජුන්ට දැනුවත් කළා බුදුරජාණන් වහන්සේ නගරෙ මැද්දේ මේ මුත ශරීරය තියන්නේ. එඳ කොහොමක් හරි එකක් හදලා ඒකෙන් තියලා මේ මුත ශරීරය දැන් අලවි කරන්න කිව්වා. ඔක්කොම ජනතාව ගෙන්නලා අලවි කරන්න කිව්වා. දැන් මෙයාව මේ අම්බපාලිව විකුණුනේ මෙයා ජීවත්ලා ඉන්නකොට විකුණුනේ කවුරු ලක්ෂ ඉඳලා. පටන් ගත්තේ ලක්ෂෙන්. රජතුමා කිව්වා සේවකීන්ට කවුරු ලක්ෂෙන් පටන් ගන්න කියලා. ලක්ෂයට ලක්ෂ තිබ්බා. මේ ශරීරයේ දෙනවා ලක්ෂයකට කවුද ගන්න ඉන්නේ? වෙනදම පැනලා ගන්නවා මේ ඇයට එක්කලා ඉන්න දිනක් හෝ දෙකක් පැයක් හෝ දෙකක් ඉන්න උනත් ලක්ෂයක් කහවණු දීලා ගන්නවා. බලන්න මේ කුණු ශරීරයට ආස කරන නිසා. කවුරුත් නැහැ. ලක්ෂය 90000ට වැස්සා. ලංස්වත් තිබ්බ 90000ක් නැහැ. 80000ට වැස්සා. මෙහෙම කියලා පින්නතුනි 50000ට ආවා ඒත් කවුරුත් නැහැ. 25000ට ආවා රත්තරන් කවුරු ඒත් කවුරුත් නැහැ. 1000කට ආවා ඒත් නැහැ. 500කට ආවා ඒත් නැහැ. 100කට ආවා කවුරු ඒත් නැහැ. 50කට ආවා ඒත් නැහැ. 20කට ආවා ඒත් නැහැ. අඩු අන්තිමේ රජතුමා සඳහන් කළා නිකන් දෙනවා ගිනිය බලලා. ඒත් නැහැ. සල්ලි දෙන්නම් කියන බලලා මේ කිල්ලවල වල ඒත් නැහැ. මොකද්ද මේ කියන්නේ? මේ කුණු ශරීරයේ හැටි. මරණයට පස්සේ උටික තමයි. ජීවත් වෙලා ඉන්න කතාව මේ ඔක්කොම කෙලින්. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි මැරෙනවා. මරණයට පස්සේ මේ කුණු ශරීරේ පොළොවට පස්සලා යනවා. ඇයි මේ මිනිස්සු වේද වෙන්නේ? ඇයි මේ මිනිස්සු මේ ටිකට රණ්ඩු වෙන්නේ? ඇයි මේ මිනිස්සු මේ ටිකට එකිනෙකා කාකොටා ගන්නේ? ભેද ඇති කරගන්නේ, සිත් වේදන ඇති කරගන්නේ? ඇයි මේ පුංචි කාලෙන්නේ ඔක්කොම මෙට පස්සලා යනවා. පස්සලා යනවනම් ඇයි අපි මේ මහ පොළොව වෙනුවෙන් මරා ගන්නේ නේ?
ඇයි මේ මහ පොළොව වෙනුවෙන් අපි මේක බෙදා ගන්න බැරුව අපි මේ විදිහට දේවල් සිද්ධ කරන්නේ? ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ මේ තමන්ගේ ශරීරයේ දිහා බලාගෙන අසුබේ වඩන්න, ඊළඟට මේ මරුණු මල සිරුරක් දිහා බලාගෙන අසුබේ වඩන්න. ඒ අසුබේ වඩනකොට අර ශරීරයේ තියෙන සක්කාය දිට්ඨිය දැන් අපි මේ ගලව ගන්න හදන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. සංයෝජන 10ක් තියෙනවා. 10 ගැලවුණා කියලා කියන්නේ 10 ගැලවුණ ගමන් එතන අරහත්ත්වය. ඔය 10 ගැලවුණ ගමන් අරහත්ත්වය. දැන් අපි මේ පළවෙනි එක තමයි මේ ගලව ගන්න මේ දෙන්නේ පාර. ඒ පාර දෙනවා කියලා කියන්නේ මේ මොකද්ද මේ පාර අපි දෙන්නේ? නිත්‍ය සංඥාව දෙන අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව දෙන්නේ. ඒ අනිත්‍ය අසුභ සංඥාව. මේ අසුභ සංඥාව දෙනවා. අසුභ සංඥාව දෙනවා. මේ අසුභ සංඥාව දෙනකොට අර සුභ සංඥා ගැලවිලා යනවා. එතකොට අවබෝධය ලැබෙනවා. මගේ ශරීරයත් මේ ඉස්සරහා තියෙන මල සිරුර වගේම තමයි. මම මරණයට පස්සෙත් ওই ටික තමයි. උද්දුමාකට මම මරණයට පස්සේ ඔය වගේ විදි වෙනවා. ඔක වළක්වන්න පුළුවන්ද කාටවත්? බෑ. මරණයට පස්සේ විදි වෙනවා. මට වෙන දේ තමයි ওই මල සිරුරට වෙන දේ තමයි මටත් වෙන්නේ. නිල් පාට වෙනවා. ওই ටිකම මටත් වෙන්නේ. කියලා මේ ඉස්සරහා තියෙන මල සිරුර දිහා බලාගෙන අපි අසුභය වඩනවා. අසුභය වඩනවා. දැන් අපිට තියෙන අපේ ඉස්සරහා තියෙන මේ කමටහන හරි අප්‍රියයි. අකමැති. හැබැයි ඒකෙන් හරි වටිනා දෙයක් ලැබෙනවා. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය හරි මනෝඥයි. ඉතින් ඒක නිසා තමයි පින්නතුන් මේ සක්කාය දිට්ඨිය ගලව ගන්න වටිනාම දේ තමයි මේ අසුභ සංඥා. අසුභ සංඥා. ඒකෙනුත් අපේ මේ ශරීරයේ තියෙන අපි සවිඥානික අසුභයටත් වැඩිය අවිඥානික අසුභය එහෙම නැත්නම් මේ දස අසුභය තමයි ඊටමත් හොඳයි. මොකද මේක කුණු වෙවි විනාශ වී යන යට පේන්නේ. ඒ පේනකොට අපිට තමන්ගේ ශරීරයට සමාන කරගන්න පුළුවන්. ආදේශ කරගන්න පුළුවන්. මම තමයි මේ ඉන්නේ. මට තමයි මේ ටික වෙන්නේ. කියලා හිතපුවාම පින්නතුනි ඒ ගැන මෙනෙහි කරපුවාම ඒ ගැන භාවනා වේදනාම පින්නතුනි ශරීරයේ තියෙන මමත්වයේ නිත වෙලා යනවා. මමත්වයේ අඩු වෙලා යනවා. මම මගේ මට කියන අදහස එනවනේ. මගේ මට දැන් හැම තැනම ඔය ටික තියෙන මම කතා කළොත් මම කතා කළොත් මගේ කතා කළොත් මට මම ගැහුවා මට ගැහුවා කියලා එහෙම කතා කරන්නේ. මේක මගේ මේ දේ මගේ එහෙමනේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ මමත්වයේ මේ කියන ආකාර 20කට සක්කාය දිට්ඨිය තියෙනවා. ආකාර 20කට. ඒ 20ම ගලවලා යනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ මේ අසුභ භාවනාව තරම් වටිනා දෙයක් නෑ. දැන් සමහරු හිතනවා දැන් මේ මලසුගක් බලාන භාවනා කරපුවම සමහරුන්ගේ අදහස් තියෙනවා මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. එච්චර යහපත් දෙයක් නෙමෙයි. ඊළඟ තව සමහරුන්ගේ අදහස තියෙනවා මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි එච්චර කාලයක් භාවනා කරන්න. භාවනා කරනකොට සමහරට ස්පිරිතාලයක් නෙවෙයි දන්නේ. බුදුහාමුදුරුවෝ මම ත්‍රිපිටකයේ බැලුවා එහෙම තියනවද කියලා. බුදුහාමුදුරුවෝ කොහෙවත් පෙන්නලා දෙලා නැහැ ස්පිරිතාලෙන් නවතින කතන්දරයක්. ඕකේ. ඒ කියන්නේ මේ අසුබය වඩපුවාම කිසි කෙනෙක් ස්පිරිතාලේ යන්න ඕනේ නැහැ. ස්පිරිතාලෙන් නෑ මෙහෙට එනවා. ඒ දෙතනක් තියෙන ওই ටිකමනේ. මොකද මේ ශරීරයේ තියෙන යථා ස්වરૂපය තමයි බලන්නේ අපි. ඒක නිසා ඔබ කල්පනා කරලා බලන්න මේ අසුබ සංඥාවේ තියෙන වටිනාකම. මේක ජීවිත කාලෙටම වඩන්න පුළුවන් නම් නිවන් දකින්න තුරු මේකම ඇති. ඒ තරම් වටිනා කමටහන. දීර්ඝව පුරුදු කළ යුතු පුරුදු කරන්න පුළුවන් වටිනා කමටහන. ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේලා පින්නතුනි යොදුන් ගණන් දුර ගිහිලා අමුසෝනවල වලට යන්නේ. මිනිහා ගෙනිලා දැම්මා කියලා ආරංචි වෙනකොට උන්වහන්සේලා යනවා කියන්න. ගිහිල්ලා අරව දිහා බලා ඉන්නවා. උන්වහන්සේට මොකද එහෙච්චර යොදුන් ගණන් පයින් යන්නේ? කමටහනට. මොකද ඒක තරම් වටිනා කමටහනක් වෙනත් නැහැ. මොකද ජීවමානව පේන නිසා සිද්ධ වෙන දේ ශරීරයට. ඒ පේනකොට Tamanට ආදේශ කරගන්න ඕනේ. කොච්චර වටිනවද? කොච්චර වටිනවද? ඉතින් ඒක නිසා මේක පුරුදු කළ යුතු දෙයක්. හොඳ වටිනා දෙයක්. ඒක නිසා දැන් මේ කරන භාවනා පිටුතුනේ සමහර විට අපිට මාර්ගඵලයක්වත් අවබෝධ කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා මේ භවයේදී. අඩු ගානේ ධානයකටවත්
ඉහළ ධානයකටවත් එන්න බැරිව වෙන්න ඉඩ තියෙනවා මම කිව්වේ. හැබැයි මේ කරන භාවනාව ඊළඟ භවයට වටිනවා. එයි දැන් මේ භවයේදී අපි භාවනාව ප්‍රගුණ කරලා ධානයක් සමාපත්තියක් ලැබුණ නැතත් මාර්ගඵලයක් ලැබුණ නැතත් මේක පුරුදු කරනවා. ඊළඟ භවය යනකොට ඉඳ ගන්නකොට මොකද වෙන්නේ? අන්න ධානයට එනවා. සිත සමාධිගත වෙනවා. සමාධිගත වෙලා වේගින් අතෙන්ට යන්න පුළුවන්. ඒකයි මේ භාවනාවල තියෙන වටිනාකම. පුරුදු දැන් පෙර සසරේ භාවනා කරලා පුරුදු කරපු මොනවා හරි පුරුද්දක් නිසානේ මේ වැඩසටහනට මේ කීප දෙනෙක් කර එකතු වෙන්නේ. එහෙම නෙමෙයිද? අර කියනෝනේ ඒකාත්ති කුරුල්ල එකට වහන්නේ කියලා. ඒ වගේ මේ ඒ පිරිසක් මේ එකතු වෙලා ඉන්නේ භාවනාවට කැමති. භාවනාවට මනාප පිරිසක් මේ එකතු වෙලා ඉන්නවා. ඇයි? පෙර සසරෙත් ඔබ මේක වඩලා තියෙනවා. මේ සසරේ මේ මාර්ගය ඉඳලා තියෙනවා. සමහරවිට ඔබ හොඳ සුගතියක ඉන්නේ නැති ඉඳලා මෙතෙන් දෙන්නේ නැති මේක කොහොමද තව ටිකක් දියුණු කරගන්න ඕන. මොකද මනුස්ස භවයේ දිව්‍ය භාවයෙන් දිව්‍ය ලෝකෙක ඉඳලා මේක වඩන්න පුළුවන්ද? දිව්‍ය ලෝකෙක ඉඳලා මේක වඩන්න බෑනේ. ඒක තමයි මනුස්ස ලෝකෙට එන්නේ ඕනේ. මනුස්ස ලෝකෙට ආපම මනුස්ස ලෝකෙදී ආසහිතාගෙටි මේවා ජීවමානව දකින්න පුළුවන්. මේ සසරේ වෙනස් වෙන දේවල්. මේ ශරීරයේ වෙනස් වෙන දේවල්. මේ අනිත්‍ය අසුභ මේවා දකින්න පුළුවන්. ඒ දකින්න පුළුවන් කියලා කියන්නේ ප්‍රඥාව දියුණු කරගන්න. අන්න ඒකයි මේ මනුස්ස භවයේ තියෙන වටිනාකම. දැන් බලන්නකෝ ලැබෙන හැම අවස්ථාවකම තියෙන වටිනාකම. ලැබෙන හැම මොහොතක්ම වටිනවා කියලා හිතන්න. ඔබට ඔබේ ජීවිතේ යම් කරදරයක් වුණා නේද? හිතන්න වටිනා මොහොතක් මේක. මොකටද වටින්නේ? මේ වගේ අවස්ථාවක් ආයෙ එන්නේ නැහැ කියලා හිතන්න. ඇයි? ඒ අවස්ථාව ආයෙ එන්නේ නැහැ. ඇයි? ධර්මයේ මෙනෙහි කරන්න. ඔන්න බලන්න. ධර්මයේ මෙනෙහි කරන්න. ඒක මෑණි කෙනෙක් සිල් මාතා කෙනෙක් සල්ලි කර්මයකට භාජනය වෙන්නලා තාමත් වේදනාවෙන් තාමත් වේදනාවෙන් කුසල සල්ලි කර්මයක් සිද්ධ කරන්න කියලා මට කතා කළා. මේ ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ සල්ලි කර්මයක් සිද්ධ කරනවා හරිම අපහසුයෙන් ඉන්නේ හරිම අමාරුයි කියලා සඳහන් කළා. මම කිව්වා මෑණියනි ඔබ හිතන්න මේක තමයි හොඳම මොහොත. මේ වගේ මොහොතක් ආයෙ ජීවිතේ එන්නෙම නැහැ. මොකටද මේ ශරීරය ගැන හිතන්න. ශරීරය ගැන මෙනෙහි කරන්න. දැන් මේ එන වේදනාව තුලින් වේදනාව දකින්න පුළුවන් නම් මොනතරම් දක්ෂ වෙන්න ඕනද? මොනතරම් වටිනවද? ඒතර මේ වේදනාවක් එනකොට පින්නතුනේ වේදනාව මැදින් වේදනානුපස්සනාව වඩන්න පුළුවන් වෙනවා. ඒකට ගුරුව කරගන්න ඕනේ. වේදනාව වෙනකොට අර වේදනාව තුළින් වේදනාව කොහොමද කියලා දකින්න ඕනේ. අන්න දකිනකොට ධර්මයක් මෙහෙද ප්‍රගුණ වෙන්නේ. ධර්මයක් ප්‍රගුණ. ඒ නිසා මම කියවා වේදනාව ගැන හිතන්න. බුදුහාමුදුරු ගැන හොඳට මෙනෙහි කරගෙන බුදුගුණ මෙනෙහි කරගෙන ඇස් දෙක පියාගෙන මේ මොහොත එනකොට හොඳට සිහියෙන් Tamanට එන වේදනාව එන තැනට හොඳට හිත යොමු කරලා වේදනාව ගැන හිතන්න. වේදනාව කොහොමද එන්නේ කියලා හිතන්න. මේක සැප වේදනාවද දුක් වේදනාවද කියලා හිතන්න. ඒ සැප වේදනාවද දුක් වේදනාවද කියලා හිතලා අපි එන්නෙම දුක් වේදනාවනේ. දැන් ශල්‍ය කර්මයට භාජනය කරන්න යනකොට එන වේදනාවට ඒ ශරීරයේ මොකක් හරි ආබාධයක් නිසා එන වේදනාවට එන්නේ දුක් වේදනාව. ඒ දුක් වේදනාව වෙනකොට ඒ දුක් වේදනාව මෙනෙහි කළා මොකද කරන්න ඕනේ? ඒකත් අනිත්‍යයි. බලන්න බුදුහාමගේ ධර්මයේ කොච්චර වටිනවද? ඒකත් අනිත්‍යයි. ඒතර දුකත් මොකද වෙන්නේ? ඒකත් අනිත්‍ය වෙනවා. ඊළඟට එන්නේ වෙන මොකක්ද? ඒකත් අනිත්‍යයි. බලන්න කොච්චර වටිනවද මේ මෙනෙහි කරන්න පුළුවන්. අපේ ජීවිතේ යම් කිසි ප්‍රශ්නයක් එනකොට අපේ ජීවිතේ වල යම් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න එනකොටම හිතන්න ඕනේ ලොකු ප්‍රශ්න එනවා මිනිස්සුන්ට. ලොකු ප්‍රශ්නයක් එනකොටම හිතන්න අපි ඒව කලකිරෙන්න ඕනේ. දුක් වෙනෝනේ අයියෝ මට මෙහෙම ප්‍රශ්නයක් ආවා නේද? මට මෙහෙම දෙයක් වුණා නේද? මෙහෙම දෙයක් වුණා නේද? ඇයි අපිට ඒ තුලින් ධර්මය දකින්න බැරි? පුරුදු වෙන්න ඕනේ ධර්මය දකින්න. කොහොමද? ඒකත් අනිත්‍යයි. ඒ ප්‍රශ්නේ දැන් සියල්ල අනිත්‍ය නම් ওই ප්‍රශ්නේ විතර නිත්‍ය වෙන්න විදියක් නැහැ. ඕකත් අනිත්‍යයි. ඒකත් නැති වෙලා යනවා. ටික දවසක් යනකොට. බලන්න මොන තරම් වටිනවද? ඉතින් ඒක නිසා මෙන්න මේ කියන දේ අපි දකින්නට ඕනේ. මේ දේ දකින්නට ඕනේ. ඒක තමයි ධර්ම කියලා කියන්නේ. ඒ ධර්ම දර්ශනය හරි ප්‍රබලයි පින්නතුනේ. මේක ඒක තමයි බුදුහාමුදුරු පෙන්නලා දුන්නේ පඤ්ඤාවන් තස්සායන් ධම්මෝ නායන් දුප්පඤ්ඤාස. ප්‍රඥාවන්තීට පමණයි මේ ධර්ම
අවබෝධ කරගන්න පුළුවන් කියලා පෙන්නලා දුන්නා. ඒක නිසා ප්‍රඥාවන්ත පිරිසක් විදියට අද අපි මේ භාවනාව ප්‍රගුණ කරනවා. අද අපේ කමඨහන තමයි හත වික්කිත්තක. ඒ කියන්නේ මේ මලසිවුරේ සතුන් ඇදගෙන ගිහිල්ලා තැන් තැන් වල ශරීරයේ කොටස් දාලා තියෙනවා. ඒ දාලා තියෙන රූපේ දැන් මෙතන නම් අපිට පුළුවන් බලන්න මෙතනින් හත්වෙනි රූප රාමුනේ හත්වෙනි රූප රාමුව. හත්වෙනි රූප රාමුව ඔය පෙන්වනවා. ඒ හත්වෙනි රූප රාමුවේ ශරීරයේ තැන් තැන් වල කැලි කොටස් තියෙනවා. ශරීරයේ කැලි වෙලා කැබිලි වලට කැඩිලා මෙන්න මේ කියන අසුබය මේක හොඳට බලාගෙන හිතින් මෙනෙහි කරගෙන අපි මේ භාවනාව සිද්ධ කරනවා. මෙන්න මේ කියන හත වික්කිටක කියන මේ අසුබය මේක නිතරම බලලා මම කියන විදිහට මේ විදිහට මෙනෙහි කළා නිතරම සමාන කරගන්න තමයි ශරීරෙට. මේ මගේ ශරීරයට මේ ටිකයි වෙන්නේ. මටත් මේ ටිකයි වෙන්නේ කියලා හිතට දෙන්න. සිතට දෙන්න. සිතට මේක මේ අසුබ සංඥාව ඇතුල් කරගන්න. ඉතින් ඒක නිසා හොඳයි අප භාවනාවට සූදානම් වෙන්න පින්නතුනේ. හොඳයි නේද? පතේන ඔබ ඉන්න ආසන වල වාඩි වෙලා ඉඳගෙන මුලින්ම අදිෂ්ඨාන කරගන්න පූර්ව කුටි සිද්ධ කරන්න. හොඳයි එහෙනම් දැන් බොහොම තැන්පත්ව වාඩි වෙන්න පහසු ඉරියව්වක. Tamanට ටික වේලාවක් භාවනා කරන්න පහසු ඉරියව්වක් හදාගෙන ඒ ඉරියව්වට එන්න. ඒ වෙලින් ඔබේ කොන්කේ ජීවිත තබාගෙන ඉසත් ජීවිත තබාගෙන භාවනාවට අපි සූදානම් වෙමු. Sadhu, sadhu, sadhu. තමන්ගේ භාවනා කර්මස්ථානයේදී හොඳට බලන්න. හොඳට දකින්න මේ භාවනා කර්මස්ථානය. හත වික්කිටක අසුභය. හත වික්කිටක අසුභය. ශරීරයේ කේඩි කැඩුන මනසික ඔබ මේ දිහා බලාගෙන භාවනා කළා ගැටලුවක් නෑ. එහෙම නැත්නම් ඔබට පහසු විදියට S2 බාගෙන හිතේ මෙනෙහි කරගත්ත කමක් නෑ. ඔබ හොඳට භාවනා කරන අරමුණේ යෙදෙන්න අවශ්‍යයි. ඒක නිසා ඔබට ගැළපෙන විදියට මේ භාවනාව සකස් කරගන්න. හොඳට දකින්න දැන් තමයි භාවනා අරමුණ. මේ මනසුව අසුභයෙන් යුක්තයි. පිළිකුලෙන් යුක්තයි. අතිශය පිළිකුලෙන් යුක්තයි.
අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ මගේ ඉදිරියේ තිබෙන මේ මල සිරුරටම දීමයි මගේ ශරීරයට සිද්ධ වෙන්නේ මමත් මිය ගියාම මේ ස්වභාවයටමපත් වෙනවා මේ ස්වභාවය ඉක්මවා මට කටයුතු කරන්න ලැබෙන්නේ ඒක නිසා මේ ඉදිරියේ තියෙන මල සිරුර මගේ මල සිරුර මමත් මිය ගියාම මේ වගේම සිද්ධ වෙනවා එනම් මගේ කුණු කයත් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ඉදිරියේ තිබෙන මල සිරුර වර්ණ වශයෙන් දකින්නේ ඒකේ වර්ණය පිළිකුල් වර්ණයකින් යුක්තයි මේ ශරීරය ඉදිරියේ තිබෙන මේ මල සිරුර තැන් තැන් වල ශරීරයේ කොටස් මස් කෑලි තැන් තැන් වල විසිරීලා මේ ශරීරයේ වර්ණ වශයෙන් පිළිකුල් වර්ණයක්මයි තියෙන්නේ අතිශය පිළිකුල් වර්ණයක් තියෙන්නේ මේ ඉදිරියේ තියෙන මල සිරුර අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ඉදිරියේ තිබෙන මල සිරුරට වගේම මගේ ශරීරයට සිද්ධ වෙන්නේ මාත් මිය ගියාම මේ ස්වභාවයටමපත් වෙනවා ඒක නිසා මගේ මේ ශරීරය අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ඉදිරියේ තිබෙන මල සිරුර සටහන් වශයෙන් දකින්න මේ අතේ සටහන මේ මල සිරුරේ
මේ පාදවල සටහන්, මේ ශරීරයේ හිසේ සටහන්, මේ මලසුබේ කුසේ සටහන, මේ පපුවේ සටහන, මේ විදිහට සටහන් වශයෙන් දකින්න. මේ ඉදිරියේ තිබෙන මලසුබ අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ඉදිරියේ තිබෙන මනසික වගේමයි මගේ මේ කුණු ශරීරයත්, මගේ මේ කුණු ශරීරයත් මගේ ඉදිරියේ තිබෙන මේ මනසික වගේම තත්ත්වයටපත් වෙනවා. එහෙනම් මගේ මේ කුණු ශරීරයත් අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ඉදිරියේ තිබෙන මනසික වයස වශයෙන් දකින්න, ලිංග වශයෙන්, වයස වශයෙන් දකින්න. මේ දරුවෙක්ගේ මනසිකත්ද, තරුණ කෙනෙක්ගේ මනසිකත්ද, වැඩිහිටි කෙනෙක්ගේ මනසිකත්ද, මහලු කෙනෙක්ගේ මනසිකත්ද, මැදි වයසේ අයගේ මනසිකත්ද කියලා වයස අනුව දකින්න. මේ ඉදිරියේ තිබෙන මනසිකද අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ඉදිරියේ තිබෙන මනසකට වගේමයි මගේ මේ කුණු ශරීරයට සිද්ධ වෙන්නේ. මගේ මේ කුණු ශරීරය අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ඉදිරියේ තිබෙන මනසෙවල අතපය කඳ ආදී තිබෙන තැන් හොඳට දකින්න. අත මේ ස්ථානයේ, පය මේ ස්ථානයේ, එක අතක් මේ ස්ථානයේ, අතේ බාහුව මේ ස්ථානයේ, හිස මේ ස්ථානයේ, කඳේ කෑල්ලක් මේ ස්ථානයේ, පාදයේ ඇඟිලි මේ ස්ථානයේ,
කලව කොටස මේ ස්ථානීය වශයෙන් ඉදිරියේ තිබෙන මනසක අතපය ආදී තිබෙන තැන් අනුව හොඳට දකින්න. අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ඉදිරියේ තිබෙන මනස වලට වගේමයි මගේ මේ කුණු ශරීරයටත් සිද්ධ වෙන්නේ මේ ශරීරයක් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ඉදිරියේ තිබෙන මනසෙවල පරිච්ඡේද වශයෙන් ඒ අංග සීමාවී ඇති තැන් වශයෙන් හොඳට දකින්න. මේ අත මෙතනින් සීමා වෙලා තිබෙන්නේ. වැලමෙට මෙතනින් සීමා වෙලා තියෙන්නේ. ඇඟිලි මෙතනින් සීමා වෙලා තිබෙන්නේ. කකුලේ කලව මෙතනින් සීමා වෙලා තියෙන්නේ. දන හිස මෙතනින් සීමා වෙලා තියෙන්නේ. මේ විදිහට සීමා වශයෙන් දකින්න. මේ ඉදිරියේ තිබෙන මනසකට අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ඉදිරියේ තිබෙන මනසට වගේමයි මගේ මේ කුණු ශරීරයටත් සිද්ධ වෙන්නේ. මගේ මේ ශරීරයත් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි දිසා වශයෙන් දකින්න මේ මනසෙව්වේ හිස මේ දිසාවට තියෙන්නේ මේ මනසෙව්වේ පාදයේ මේ දිසාවට මේ මනසෙව්වේ අත්පා මේ දිසාවට කඳ මේ දිසාවට මේ විදිහට දිසා වශයෙන් දකින්න. අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි
දුකයි අනාත්මයි. මේ ඉදිරියේ තිබෙන මල සිරුරට වගේමයි මගේ මේ කුණු ශරීරයටත් සිද්ධ වෙන්නේ. මගේ මේ කුණු ශරීරය අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ඉදිරියේ තිබෙන මල සිරුර සංදි පිහිටලා තිබෙන ආකාරය අනුව බලන්න. මේ අතේ සංදි, මේ වැලමිට සංදි, මේ බාහුවේ සංදි, මේ බෙල්ල වෙන් වෙන සංදිය, මේ උකුල් සංදිය, දණහිස් සංදිය, මේ ඇඟිලි පුරුක්කොළ සංදි, මේ විදිහට සංදි වශයෙන් දකින්න. අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ඉදිරියේ තිබෙන මල සිරුර වගේමයි මගේ මේ ශරීරයත්, මගේ මේ ශරීරයත් අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ විදියට සුළු වේලාවක් ඔබ භාවනාවේ යෙදෙන්න.
समाधि प्रसाद හොඳට හුස්ම කරගෙන කය සිත දෙක සැහැල්ලු කරගන්න. මේ ටෙස්ට් එක විවර කරන්න. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, අපි මේ වැඩසටහන දැන් අවසන් කරන්නට සූදානම් වෙන්නේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ශක්තිය දෙවියන්ට